අයිබෝන් ඒස YouTube channel එකට ඔයාලා සියලු දෙනාම සාදරයෙන් පිළිගනිමින් ඒස YouTube channel එක මගින් ඔයාලට ගෙන එන්න විශේෂ පුනරීක්ෂණ වැඩසටහන එමත් නැත්නම් මට එකයි වාට එකයි ප්‍රෝග්‍රෑම් එකේ තුන්වෙනි එපිසෝඩ් එකත් එක තමයි ඔයාලා මේ විදිහට අද එකතු වෙලා ඉන්නේ. ඒකට මුලින්ම ඔයාලට පුංචි මතක් කිරීමක් කරන්න ඕනේ. දැන් මේ ප්‍රෝග්‍රෑම් එක ඇත්තටම අප සාමාන්‍ය පෙළ විභාගයේ ලියන ඔයාලා වෙනුවෙන්ම කරන සුවිශේෂී ප්‍රෝග්‍රෑම් එකක්. ඉතින් විශාල වියදමක් ඒ වගේම මුදල් වලට වඩා කාලය විශාල වශයෙන් වියදම් කරලා තමයි මේ වැඩසටහන මේ විදිහට හැම දවසකම ඔයාලට අරගෙන එන්නේ අපි. ඉතින් ඒ නිසා ඔයාලගෙන් වැඩසටහන පටන් ගන්න කලින් මුලින්ම ඉල්ලීමක් කරනවා අනිවාර්යෙන් ඔයාලා මේ වීඩියෝ එක බලන ඔයාලා හැමෝම තවත් යාළුවෙකුට මේක බලන්න ෂෙයා කරන්න. මොකද මේක ඇත්තටම ලංකාවේ ඉන්න ඔයාලා වගේ සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙන හැමෝටම ඉතාම වැදගත්. නිසා හැමෝම මේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක එකතු කරගන්න ඕන. එතකොට තමයි මේකෙන් සාර්ථක ප්‍රතිඵලයක් අපි කාටත් ලබා ගන්න පුළුවන් වෙන්නේ. හරි. එහෙමනම් එන්නේ මතක් කිරීමත් එක්කම මම අද දවසේ ප්‍රෝග්‍රෑම් එකට යනවා වැඩි කතාවක් නැතුව. හරි. ඒ වගේම මීට කලින් ප්‍රෝග්‍රෑම් දෙකට සම්බන්ධ නොවේ. අදම අපේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන අය ඉන්නවා නම් ඔයාලට පුළුවන් මම යටින් දාලා තිනවා මුලින් අපි කරපු ප්‍රෝග්‍රෑම් වලට අදාළ ලින්ක් එක. ඉතින් ඔයාලට පුළුවන් මේ ලින්ක් එකෙන් ගිහිල්ලා ඒ ප්‍රෝග්‍රෑම් එක බලලා ඒවත් දීලා තියෙන ප්‍රශ්න කරලා එවන්න පුළුවන්. ඒතකොට අනිවාර්යෙන් වැඩසටහන හඳුන්වා දීමේ පළවෙනි එපිසෝඩ් එකේදී. ඒතකොට ඒක අනිවාර්යෙන් ඔයාලා බලන්න ඕනේ. එහෙම නැතුව මේ ප්‍රෝග්‍රෑම් එක මොකක්ද කියලා ඔයාලට අවබෝධ වෙන්නේ නැහැ. ඒතකොට පළවෙනි එපිසෝඩ් එකේ ලින්ක් එක පහළ තියෙනවා. ඒතකොට ඔයාලට පුළුවන් ගිහිල්ලා ඒ ලින්ක් එකෙන් ගිහින් මුලින්ම ඔයාලා මේ ප්‍රෝග්‍රෑම් එක බලන්න කලින් පළවෙනි ප්‍රෝග්‍රෑම් එක පළවෙනි එපිසෝඩ් එක අනිවාර්යෙන් බලලා ඉන්න හැමෝම. ඒ වගේම දෙවෙනි එකකුත් අපි කරලා තියෙනවා. දෙවෙනි එකත් ඔයාලට පුළුවන් බලන්න. ඒක බලලා තුන්වෙනි එකට එනවා නම් තමයි වඩාම හොඳ. මේක පිළිවෙලට කරගෙන ආවොත් මේ පිළිවෙලට ඔයාලා මේ ප්‍රශ්න ටික එකතු කරගත්තොත් තාම වටින නිසා. හරි. එහෙනම් ඔන්න මම දැන් අද දවසේ කතා කරන්න යන ප්‍රශ්නේ. එතකොට අද දවසෙත් මම කතා කරන්න යන්නේ ගණිතයේ එක ප්‍රශ්න පත්‍රයට ලැබෙන ප්‍රශ්නයක්. එතකොට එක ප්‍රශ්න පත්‍රයට ලැබෙන මිනුම් තේමාව යටතේ එන්න පුළුවන් ප්‍රශ්නයක්. මිනුම් තේමාවෙන් ප්‍රශ්නයක් වෙනවා එක ප්‍රශ්න පත්‍රයට. ඒක ඔයාලා දන්නවා මම කලින් ඒක ගැන වීඩියෝ එකක් වෙනම කරා. එතකොට මේ මිනුම් තේමාවෙන් එන ප්‍රශ්නේ සකස් වෙද්දී ගොඩක් වෙලාවට පරිමිතිය වර්ගඵලය කියන පාඩම. එහෙම නැත්නම් ශීඝ්‍රතාවය කියන පාඩම. මෙන්න මේ වගේ පාඩමක් තමයි සම්බන්ධ කරගන්නේ. එතකොට දැන් මම අද කතා කරන පාඩම පරිමිතිය හා වර්ගඵලය කියන පාඩම සම්බන්ධ කරගෙන එක ප්‍රශ්න පත්‍රයට සකස් කරපු ප්‍රශ්නයක්. අපි මුලින්ම බලමු ප්‍රශ්නේ. එතකොට ඔයාලට පුළුවන් ප්‍රශ්නේ දැන් තිරේ දිස්සෙනවා. තිරේ දිස්සෙන ප්‍රශ්නේ කියව ගන්න පුළුවන් වීඩියෝ එක පාස් කරගෙන. එතකොට දැන් ඊට පස්සේ අපි බලමු දැන් කොහොමද ප්‍රශ්නෙට උත්තර සකස් කරන්න කියලා. ඒතර මේ වගේ ප්‍රශ්න මේ ප්‍රශ්න පත්‍රයේම ලියන ප්‍රශ්න නිසා ප්‍රශ්න පත්‍රෙම තමයි මේකේ උත්තරේ ලියන්න තියෙන්නේ. ඒ නිසා ඔයාලා අනිවාර්යෙන් මේවා උත්තර ලියනකොට වැඩි හොඳයි ප්‍රශ්නේ මෙහෙම ලියාගෙන ඒ විදියටම ප්‍රශ්නේ තියෙන විදියටම උත්තර ලියන්න පටන් ගන්නවා නම්. රයිට්. අපි බලමු දැන් මොකද්ද ප්‍රශ්නේ කියලා. රූපයේ දැක්වෙනුයේ ඍජු කෝණාශ්‍රාකාර කොටසකින් හා අර්ධවෘත්තාකාර පොකුණකින් සමන්විත උද්‍යානයක දල සටහනකි. මිහි ඍජු කෝණාශ්‍ර කොටසෙහි තනකොළ වවා ඇත. මම දැන් මෙතන දීලා තියෙන රූප සටහන මෙතනින් ඇඳ ගන්නවා. මෙන්න රූප සටහන මේ වගේ ඍජු කෝණාශ්‍රයක් දීලා තියෙනවා. ඊළඟ මෙන්න මේ පැත්තේ අර්ධවෘත්තයක් තියෙනවා. මේක නම් කරලා තියෙනවා A B C D කියලා. ඉතල 14. දැන් මම පස්සේ පළවෙනි කොටසට යන්න හදන්නේ. පොකුණෙහි වර්ගඵලය. දැන් අර විස්තරේ කියනවා මෙන්න මෙහෙම කතාවක්. රූපයේ දැක්වෙනුයේ ඍජු කෝණාශ්‍රාකාර කොටසකින් හා අර්ධවෘත්තාකාර පොකුණකින්. එහෙනම් මොකද්ද පොකුණ? මෙන්න මේක තමයි පොකුණ. දැන් පොකුණේ වර්ගඵලයනේ අහන්නේ. ඒතකොට මෙතන හැඩතල දෙකක්. එහෙම නැත්නම් රූප දෙකක් එකතු වෙලා තමයි මේ සංයුක්ත රූපේ හැදිලා තියෙන්නේ. එතකොට ඒකට එකතු වෙලා තියෙන අර්ධවෘත්තය තමයි පොකුණ කියලා කියන්නේ. නම් මේ තමයි පොකුණ. එතකොට පොකුණ වර්ගඵලය කියලා කියන්නේ මොකද්ද? මෙන්න මේ අර්ධවෘත්තයේ වර්ගඵලය. ඒක ඔයාලා දන්නවා දැන් අර්ධවෘත්තයක වර්ගඵලය හොයන විදිය. අපි ඒක ගැන කතා කරමු පොඩ්ඩක්. වෘත්තයක වර්ගඵලය හොයන්නේ πr වර්ගය කියන සූත්‍රයෙන්.
එතකොට අර්ධ වෘත්තයක් කියන්නේ මොකද්ද? වෘත්තයකින් භාගයක්. එහෙනම් ඔයාලා හොයා ගන්න ඕනේ වෘත්තයකින් භාගයක්. ඒතකොට මුලින්ම ඔයාලා කරන්නේ මෙන්න මේ අර්ධ වෘත්තය හොයන්න මුලින්ම වෘත්තයේ වර්ගඵලය හොයන් ඉන්න ඕනේ. වෘත්තයේ වර්ගඵලය හොයන්නේ කොහොමද? πr වර්ගය. ඒතකොට πr වර්ගය කියන එක මම දැන් ලියන්න යන්නේ නැහැ. π කියන්නේ කීයද කියලා මම දන්නවා දැන්. ඔයාලට ඕන නම් මේක ලියලා ආදේශ කරලා කමක් නැහැ. πr වර්ගය මේක ඇත්තටම අවශ්‍ය වෙන්නේ නැහැ. හරිද? πr වර්ගය කියන්නේ වෘත්තයේ වර්ගඵලය. ඒතකොට අපි හොයා ගන්න ඕනේ ඒකෙන් අර්ධයක්. ඒ කියන්නේ භාගයක්. භාගයක් හොයන්න මේක දෙකින් එකකින් ගුණ කරන්න ඕනේ. මේක අත්‍යවශ්‍යම නෑ. මෙන්න මේ ප්‍රකාශනය තමයි ඔයාලා අනිවාර්යෙන් ලියන්න. මොකද ප කියන්නේ අගයක්නේ. අපිට ප කියන අකුර ලියලා වැඩක් නෑ. අපි අගය ලියනවා. කීයද අගය? 7න් 22. ප කියන එක වෙනකොට ඔයාලා භාවිතා කරන්න ඕන 7න් 22. ඊළඟට r හොයාගන්න ඕන රූප සටහනින්. වෘත්තයේ කරය කියන්නේ මොකක්ද කියලා ඔයාලා දන්නවා. දැන් බලන්න මෙතෙන්ට ගිහිල්ලා මෙන්න මෙතන ඔයාලට දීලා තියෙන්නේ මේ අර්ධ වෘත්තයේ විස්කම්භය. විස්කම්භය මීටර් 14 නම් අරය වෙන්නේ එතකොට ඒකෙන් භාගයක්. ඒ කියන්නේ මීටර් 7ක්. දැන් මෙතන තියෙන r වර්ගය. r වර්ගය කියන්නේ අරයන් දෙකක් මෙතෙන්ට. ඒ කියන්නේ අරය දෙවතාවක් ලියන්න ඕන. r වර්ගය කියන්නේ r ගුණ කිරීම r කියන එක. එතකොට r කියන්නේ 7යි නම් මෙතෙන්ට එන්න ඕන 7 ගුණ කිරීම 7. දැන් හරිනේ. 5 වලාගේ 7න් 22යි r වර්ගය 7 වරක් 7. ඊට පස්සේ ගුණ කිරීම දෙකින් එක මේ දෙකින් එක ඕනම තැනක ලියන්න පුළුවන්. සමහර අය මුලින් ලියනවා, සමහර අය අගින් කොහෙදවත් වෙන්නේ දෙකින් එකකින් ගුණ වෙන එක. එතකොට ඒක ලියන තැන ගැන ඇත්තට ගැටලුවක් කරගන්න එපා. හරි. දැන් මේ විදිහට කැපිලා ගියා 7යි 7යි. ඊට පස්සේ මේ දෙකයි 22යි කැපිලා ගියා 11 වරක් 7 එනවා 77යි වර්ග මීටර. උන්න අපි හොයාගත්තා පොකුණේ වර්ගඵලය. ඊළඟට දෙවෙනි කොටසට යමු. දෙවෙනි කොටසේ කතා කරනවා උද්‍යානයේ ඍජු කෝණාශ්‍ර කොටසේ වර්ගඵලය පොකුණේ වර්ගඵලයෙන් 5 ගුණයක් වේ. ඔන්න ඔයාලට සම්බන්ධතාවයක් කියනවා. දැන් මොකද්ද කියන්නේ මේ ඍජු කෝණාශ්‍ර කොටසේ වර්ගඵලය හා මේ අපි සොයාගත්තු පොකුණේ වර්ගඵලය අතර සම්බන්ධතාවයක් මෙතන දැන් දෙනවා. මොකද්ද කියන්නේ ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය පොකුණේ වර්ගඵලය වගේ 5 ගුණයක්. එහෙනම් අපිට පුළුවන් අන්න එතනින් හොයාගන්න ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය. දැන් පොකුණේ වර්ගඵලය අපි දන්න නිසා අපිට පුළුවන් ඒකේ 5 ගුණය හොයලා ඍජු කෝණාශ්‍ර කොටසේ වර්ගඵලය හොයාගන්න. එතකොට ඔයාලගෙන් අහලා නැහැ ඍජු කෝණාශ්‍ර කොටසේ වර්ගඵලය. බලන්නකො අහලා තියෙන්නේ AD ඡාප දිග. එතකොට AD දිග හොයන්න නම් AD කියන්නේ ඍජු කෝණ AD කියන්නේ ඍජු කෝණාශ්‍රයේ දිග. එතකොට මෙතන අහන්නේ AD දිග. එතකොට AD දිග හොයන්න මොකද කරන්න ඕනේ? ඍජු කෝණාශ්‍රය බලන්න දැන් ඍජු කෝණාශ්‍රයේ පළල දීලා තියෙනවා ඔයාලට. දිග AD එහෙම නැත්නම් BC කියලා අපිට ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ AD රේඛාවේ නැත්නම් BC රේඛාවේ ඒ කියන්නේ දිග ඍජු කෝණාශ්‍රයේ දිග හොයන්න නම් ඔයාලා මොකද කරන්න ඕන? ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය පළලෙන් බෙදන්න ඕන. දිග සහ පළල ගුණ කරාම තමයි වර්ගඵලය ලැබෙන්නේ. දැන් වර්ගඵලය අපිට හොයාගන්න පුළුවන්. වර්ගඵලය හොයලා වර්ගඵලය පළලෙන් බෙදුවාම අපිට පුළුවන් හොයාගන්න මොකද්ද හොයාගන්න පුළුවන් වෙන්නේ? මෙන්න මේ AD රේඛාවේ දිග එහෙමත් නැත්නම් ඍජු කෝණාශ්‍රයේ දිග හොයාගන්න පුළුවන්. right. දැන් අපි බලමු එහෙනම් වර්ගඵලය හොයන්න මොකද කරන්න ඕන? වර්ගඵලය කියන්නේ මේකේ 5 ගුණය කිව්වා. එහෙනම් අපි 77 ගුණ කරන්න ඕන 5න්. අන්න එතකොට අපිට ලැබෙනවා මේ ඍජු කෝණාශ්‍ර කොටසේ වර්ගඵලය. ඊට පස්සේ අපි ඒක බෙදන්න ඕන ඍජු කෝණාශ්‍ර කොටසේ පළලෙන්. මෙන්න මම පළල මෙතෙන්ට ගන්නවා කීයක්ද? 14ක්. මේ වගේ ඒවා සුළු කරාදී මතක තියාගන්න මේ කරන්න ඕන දේ මේ විදිහට එක සැරේම එකට ලියා ගන්න. හරි දේශීනේ. ඔයාලට තියෙන්නේ මේකේ 5 ගුණය හොයාගන්න 5න් ගුණ කරන්න ඕනේ. මම ගුණ කරගත්තේ නෑ. මෙතන මෙන්න මෙහෙම ලියා ගත්තා. ඊට පස්සේ අපි සුළු කරමු. ඒතර කොහොමද ඉන්නේ 77 ගුණ කිරීම 5. ඊට පස්සේ ඒ ඉන්නේ ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය. ඒක පළලෙන් බෙදුවහම තමයි දිග ලැබෙන්නේ. එහෙනම් මොන්න පළ දිග හොයාගන්න අපි දැන් මේ හොයාගත්තු වර්ගඵලය පළලෙන් බෙදන්න ඕනේ. කොහොමද එන්නේ එතකොට? මේ බලන්න සුළු කරන්න පුළුවන් මේක. මේ දෙක 7ෙන් බෙදන්න පුළුවන්. 14ට 7 ඒවා දෙකක් තියෙනවා. 77ට 7 ඒවා 11යි. ඊට පස්සේ 11 වරක් 5 55යි. 55 යට එනවා 2. ඒ කියන්නේ 55 දෙකෙන් බෙදන්න ඕන. 55 දෙකෙන් බෙදන්න ඕන කෙනෙකුට පුළුවන්. උත්තරේ කියලා දෙන්නේ 27.5යි. ඔන්න ඔය විදිහට ඔයාලට පුළුවන් කොහොමද දැන්
ඍජු කෝණාශ්‍රයේ දිග හොයාගත්තේ. ආයෙත් අපි මතක් කරමු. කොහොමද ඍජු කෝණාශ්‍රයේ දිග හොයාගත්තේ? ඔයාලට කියනවා පොකුණේ වර්ගඵලය ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය අතර සම්බන්ධතාවය. පොකුණේ වර්ගඵලය වගේ 5 ගුණයක්ලු ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය. ඒ කියන්නේ ඔයාලට පොකුණේ වර්ගඵලය දන්න නිසා ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය හොයාගන්න පුළුවන් කියන එක. ඊට පස්සේ ඔයාලා මොකද කරන්න ඕනේ? ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය ඍජු කෝණාශ්‍රයේ ඵලයෙන් බෙදලා ඍජු කෝණාශ්‍රයේ දිග හොයාගන්න ඕනේ. එතකොට එහෙනම් අපි වර්ගඵලය හොයාගත්තා. ඊට පස්සේ ඒකම ඵලයෙන් බෙදුවා. සුළු කරේ නැතුව ගත්තාම ගාන හදන්න ලේසි. නැත්තම් ඔයාලා බලන්න හිතන්නකෝ මේකක් ගුණ කරලා. ආයෙ ඒක 14 නුත් බෙදන්න ගියා නම් ඇත්තටම ටිකක් අයිට වඩා කාලයක් ඔයාලන්ට මේ උත්තරේ ගන්න යනවා. දැන් අපිට ඉතර වෙලා ගිනේ අපි මේක ලියාගත්තා. මේ දෙක 7න් බෙදෙනවා. 7න් බෙදලා ලියාගත්තා. ඊට පස්සේ ඉතුරු ටික ගුණ කළා. මෙහිම උත්තරේ බොහොම පහසුවෙන් ගන්න පුළුවන්. ඉතින් ගණන් හදාද්දි මෙන්න මේවා ගැන ටිකක් අවබෝධයෙන් වැඩ කරන්න ඕනේ. ගණන් හදනකොට ඔයාලා ගොඩක් ගණන් හදනකොට මේ දේවල් ඇත්තටම ඔයාලට හුරු වෙනවා. මේක දැකලා පුරුදු වෙලා කරනකොට ඔයාලට නිකම්ම මේ දේවල් හුරු වෙයි. අපි යමු තුන්වෙනි කොටසට. තුන්වෙනි කොටසේ කියනවා CD ඡාප දිග සොයන්න. CD ඡාපයේ දිග සොයන්නලු. එතකොට CD ඡාපය කියන්නේ මෙන්න මේ රේඛාව. ඔයාලා වෘත්ත ඡාපයක දිග හොයන විදිය ඉගෙනගෙන තියෙනවා. ඒතර කොහොමද වෘත්ත ඡාපයක දිග හොයන්නේ? ඒකට අපි සූත්‍රයක් භාවිතා කරන 2πr. ඒ කියන්නේ වෘත්තයක ඡාපයේ දිග හොයන්නේ. එහෙම නැත්නම් වෘත්තයක පරිධිය කියලා කියන්නේ පරිධිය සොයන්න. එතකොට පරිධියෙන් භාගයක් තමයි මේ තියෙන්නේ. එහෙනම් අපි මොකද කරන්න ඕන? 2πr කියලා ගන්න අපි මොකද්ද? සම්පූර්ණ වෘත්තයේ පරිධිය. ඒකෙන් භාගයක් තමයි දැන් අපිට හොයාගන්න වෙන්නේ. මෙතන ඕනනම් අපිට සුළු කරගන්නත් පුළුවන්. මම ඊළඟ පියවරේ ආදේශ කළාම සුළු කරන්න. 2යි 5 ලාගේ 7න් 22යි. දැන් අපි අරේ කලින් හොයාගත්ත නිසා ආයි හොයන්න ඕනේ. දන්නවනේ 7යි. ඊට පස්සේ ගුණ කිරීම 2කින් 1. 7 1යි 7 1 කැපිලා ගියා. 2 1යි 2 1 කැපිලා ගියා. එතකොට ඉතුරු වෙන්නේ කීයද? 22යි. මීටර 22යි. හරිද? දැන් ඊළඟට මොකද කරන්නේ? උද්‍යානයේ වටා එහි මායිම ඔස්සේ සමාන පරතර ඇතිව විදුලි පහන් කණු 20ක් සිටුවා ඇත. ඔන්න ඊළඟට ඔයාලට ආයෙ මෙන්න මෙහෙම කතාවක් කියනවා. දැන් ඒක තේරෙන්න ඕනේ නේද? මෙන්න මේ උද්‍යානයේ වටේම මේක වටේ මොනවද හිටවලා තියෙන්නේ? විදුලි පහන් කණු. හරිද? එතකොට මේ පහන් කණු දෙකක් අතර පරතරය තමයි ඔයාලගෙන් අහන්නේ. දැන් ඔයාලා මේ කතාව හොඳට මතක තියාගන්න ඕන. යම්කිසි රූපයක් වටේ මේක රූපයක් කියලා ගමු කොහේද? මේ රූපයක් වටේ මේ විදිහට මොනවා හරි සමාන පරතර ඇතුව හිටවගෙන යනවා නම් වටයක් යනවා කියලා කියන්නේ ආරම්භය සහ අවසානය එකම තැනක් වෙන්නේ. වටයක් යනවා කියන්නේ ඒක නේද? යම් ගමනක් ආරම්භ කරලා අපි ගිහිල්ලා ආයි පටන් ගත්ත තැනින් අවසන් වෙනකොට තමයි වටයක් වෙන්නේ. හරිද? එතකොට දැන් මේක වටේ අපි වටයක් යනකොට ওই විදිහට ආරම්භය සහ අවසානය කියන දෙකම එක නිසා මේක බෙදෙන පරතර ගාන සහ දැන් මේ බෙදෙන්නේ කණු හිටවන නිසානේ. එතකොට හිටවන කණු ගාන මොකද වෙන්නේ? සමාන වෙනවා. පරතර ගානයි කණු ගානයි සමාන වෙනවා. එහෙම වෙන්නේ මේ කතාව වටයක් තියෙන නිසා. වටයක් නැති වුණොත් ඕක ඊට වඩා වෙනස් වෙනවා. ඒක ඔයාලා මීට කලින් පන්ති වල ඉගෙනගෙනත් ඇති. මම පොඩි පැහැදිලි කිරීමක් කරනවා. වටයක් නැති වුණොත් මොකද වෙන්නේ? ආරම්භය සහ අවසානයේ දෙකක් වෙනවා. එතකොට ආරම්භය සහ අවසානයේ කණු දෙකක් හිටෙව්වොත් පරතර ගානට වඩා එක කණුවක් වැඩිපුර යනවා. ආරම්භයේ හිටවල අවසානයේ හිටෙන්නේ නැතොත් නම් පරතර ගානේ කණු ගානේ සමාන වෙනවා. ආරම්භයේ නැතුව අවසානයේ නැතුව හිටවුවොත් කණු ගාන පරතර ගානට වඩා එකක් අඩු වෙනවා. ඒ තමයි මේකේ කතාව ඈ. අලෝ කණු වලදී ඉතින් එක එක දේවල් භාවිතා කරලා හම් වෙනවනේ. ඉතින් ඉතින් ඔය වගේ ගැටලු වොන්තරම් ඔයාලා අහලා තියෙන ශිෂ්‍යත්වයටත් මේක ඉගෙනගෙන තියෙනවානේ. රයිට්. ඒ හින්දා අපි ඔය ගැන එච්චර කතා කරන්න අවශ්‍ය නැහැ. දැන් උඩ වැඩේ පැහැදිලි. එහෙනම් මොකද්ද වෙන්න ඕන? මේකේ කණු 20ක් හිටවනවලු. ඒ කියන්නේ එහෙනම් මෙතන පරතර කීයක් බෙදෙනවද? පරතර 20ක් බෙදෙන්න ඕන. එක පරතරයක දිග හොයන්න මොකද කරන්න ඕන? ඔයාලා මුලින්ම මෙන්න මේ රූපේ වටේ දිග හොයාගෙන ඉන්නවා. මුලින්ම වටේ දිග හොයාගන්න. මම දැන් වටේ දිග එහෙම නැත්නම් ওই රූපේ පරිමිතිය හොයාගන්න ඕන. කොහොමද පරිමිතිය එන්නේ? මෙන්න පරිමිතිය හොයන්න මේ රේඛාවල දිග දා ගන්න ඕන. මෙන්න මෙතන 27.5යි. මේකත් 27.5යි. මේ රේඛාව 14යි. මේ රේඛාව හොයාගත්ත 22යි. හරිද? දැන් ওই ටික එකතු කරමු අපි. මොනවද එකතු වෙන්න ඕන? 27.5 ඒවා 2යි. ඊළඟට 22යි.
ඊළඟට අපිට මෙතනින් ලියලා මෙහෙට ගන්න 27.5 එකතු කිරීම 27.5 එකතු කිරීම 22 එකතු කිරීම කීයද 14 දැන් ඔය ටික එකතු කරාම එන උත්තරේ මෙතෙන්ට එනවා 55යි 77යි 77යි 91යි මීටර් 91ක් ආවා උන්නේ උද්‍යානයේ වටේ සම්පූර්ණ දෙක හොයාගත්තම දැන් මීටර් 91ක් ආවා දැන් මොකද කරන්න ඕන මෙන්න මේ මීටර් 91 පරතර 20කට බෙදෙනවා දැන් අපි හොයන්න ඕනේ එක පරතරයක දිග එහෙනම් මොකද කරන්න ඕන දැන් 91 බෙදන්න ඕනේ කීයෙන්ද 20යි මේකේ මෙහෙම කැපිලා යන්නේ නැති නිසා ඔයාලා 20 බෙදන්න 20 බෙදෙන එක ලේසි මම මෙතනින් බෙදලා පෙන්නන්නම් ඔයාලා බලන්න 91 ලිව්වා 91ට 20 4යි 20 4ක් 80යි ඉතිරි වෙනවා 11ක් මෙතෙන්ට දශම තිත ඇතුළත් කරලා බිඳුවක් ගත්ත 110ට 20 5යි 20 5 100යි ඉතුරු වුණා 10ක් ආයෙ බිඳුවක් ගත්තා 100යි 100ට 20 5යි ඒ උත්තරේ එනවා 4.5යි මීටර 4.5යි මීටර උන්න දැන් ඔයාලට පැහැදිලි එතකොට කොහොමද දැන් මෙන්න මේ වගේ ගාණක් හදන්නේ කියලා. හරිද? ඒතර බොහොම සරල ගාණක්. දැන් මෙතෙන්දි මේ ගණන් හදද්දී ඉතාම වැදගත් වෙන දේ තමයි මෙන්න මේ අවශ්‍ය කරන ක්‍රමවේද. එහෙම නැත්නම් සූත්‍ර මතක තියාගෙන ඉන්න ඕනේ. ඊළඟට මේ වගේ ගණන් ගොඩක් අමාරු ගණන් දෙන්නේ නැහැ. ඒතරම් බොහොම සරල සාමාන්‍ය මට්ටමේ. කියන්නේ ගණන් පිළිබඳ ලොකු අවබෝධයක් නැති කෙනෙකුට උනත් හදන්න පුළුවන් විදිහට තමයි මේ ප්‍රශ්න සකස් කරලා තියෙන්නේ. ඒ හින්දා මේවා ඇත්තටම අමාරු නෑ. ඒ හින්දා ඔයාලා කරන්න ඕනේ මේවා හදලා පුරුදු වෙන්න. ගොඩක් ළමයින්ට තියෙන ගැටලුව තමයි ඒගොල්ලෝ සමහරවිට ඉස්කෝලේදී ඉගෙන ගන්නවා. පන්තිවලදී ඉගෙන ගන්නවා. නමුත් ගණන් හදන ප්‍රමාණය Taman තනියම ගණන් හදන ප්‍රමාණය ඉතාම අඩුයි. කවුරු හරි කිව්වහම ගණනක් හදාගෙන තනියම හදන ප්‍රමාණය ඉතාම අඩුයි. මතක තියාගන්න ඔයාලට උගන්වන ගුරුවරුවත් එහෙම නැත්නම් ඔයාලට ගණන් කියලා දෙන වෙන කවුරු හරි ඉන්නවා නම් ඒ අයවත් නෙවෙයි විභාගෙට යන්නේ කවුද ඔයාලා. ඒතර ඔයාලා විභාගයට යනවා නම් අනිවාර්යෙන් ගණන් හදන්න පුරුදු වෙන්න ඕන ඔයාලානේ. එතකොට වෙන කවුරු හරි ගණන් හදන්න පුරුදු වුණා කියලා ඔයාලට විභාගෙට යන්න බෑ. කවුරුවක් ගණන් හදන එකක් දිහා බලන් ඉසියා කියලාත් ඔයාලට 100ක් සාර්ථක විභාගෙට යන්න බෑ. ප්‍රැක්ටිකලි ඔයාලා අනිවාර්යෙන් මේක පුරුදු වෙන්න ඕන. ඉතින් ඔයාලා මේක පුරුදු වෙන්න නම් ගණන් හදන්න. මම මේ කරන වැඩසටහනේ මූලිකම අරමුණ තමයි ඔයාලට ගණන් හදන්න හුරු කරන එක. ඉතින් ගොඩාක් අය මේක බලන ගොඩක් අය මේ වැඩසටහනත් එක්ක හරියාකාරව ඇත්තටම එකතු වෙන්නේ නැහැ. ඒකට හේතුව සමහර අයට ඉතින් මේක ගැන එච්චර උනන්දුවක් නැතුව වෙන්න පුළුවන්. තව සමහර අයට එහෙම අවශ්‍යතාවයක් නැති වෙන්න පුළුවන්. තව සමහර අය කම්මැලි වෙන්න පුළුවන්. ගොඩක් අය අපි දන්නවා YouTube සැරිසරන්නේ සමහරලාට ඉගෙන ගන්නම නෙවෙයි. අහම්බෙන් දැක්කොත් බලනවා. හරිද? ඒක එච්චර ගණන් ගන්න නැහැ. ඔහේ යනවා. හරි. නමුත් ඉතින් මේ දේවල් ඇත්තටම අපි සමහරලාට මොනවා හරි වැදගත් දෙයක් දැක්කොත් දැන් මම දැක්කොත් නම් මම මේක අනිත් අයටත් බෙදලා දෙනවා. තමයි පුරුද්දක්. ඊට පස්සේ ගොඩක් අය ඒ පුරුද්ද නැහැ. වැදගත් දෙයක් දැක්කොත් ඌ ඒක දැක්කේ නැහැ වගේ යනවා. එහෙම නැතුව මේක බලනවාලකින් මේ වගේ දෙයක් ඔයාලා දැක්කොත් ඒක මේක හෝ වේවා වෙන හොඳ දෙයක් හෝ වේවා හැම දෙයක් දැක්කොත් ඒක තව කෙනෙකුට වටිනවා. ඔයාලට පුළුවන් නම් ඒක තව එක්කෙනෙකුට හරි ෂෙයා කරන්න. ඉතින් අනිවාර්යෙන් ඔයාලා ඒ වැඩේ කරන්න ඕනේ. ඒ හින්දා මතක තියාගන්න මොනවා හරි වැදගත් දෙයක් දැක්කහම ඒක අනිවාර්යයෙන්ම හරියට බලලා අවබෝධ කරගෙන මොකද්ද මේ වැඩේ කියලා ඒකත් එක්ක සම්බන්ධ වෙන්නම ඕනේ. එතකොට තමයි ඔයාලා අධ්‍යාපනයේ සාර්ථක ගමනක් වෙන්නේ. ඉතින් අපිට මේක අලුත්. YouTube පරහා එහෙම නැත්නම් අන්තර්ජාලය කියන එක භාවිත කරලා අධ්‍යාපනය ලබනවා කියන එක අපිට අලුත්. අපිට කියන්නේ මට නෙවෙයි ඔයාලට අලුත්. අපි දන්නවා අපි විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ ඉතින් ඇත්තටම විශ්වවිද්‍යාලෙම ගියාට පස්සේ ගොඩාක් දේවල් තනියම ඉගෙන ගන්නේ. ඒක ගොඩාක් අපි අධ්‍යයනය කරනවා. ඒ කියන්නේ විෂය පරිපාතේ ඉහා ගිහපු දේවල් සමහරවිට ගොඩාක් ස්වයං අධ්‍යයනය ලබා ගන්න දැනුම ඉතාම වැඩි. එතකොට එතෙන්දී අපි මේවා හොයනවා. නමුත් දැන් වර්තමානයේදී දැන් ඉන්න ළමයි ගොඩක් වෙලාවට හුදෙක්ම සමාජ දැන් මේ වගේ YouTube වගේ platform එකක් එහෙම නැත්නම් වෙන සමාජ ජාලාවක් වෙන්න පුළුවන්. ඉවෙන් දැනුම ගන්න පුළුවන් මාර්ග උතරම් තියෙනවා. එහෙම තිබ්බා වුණත් මේවා ගොඩාක් වෙලාවට අපි පොඩි අපි අර සමාජ වචනෙන් කියු ආතල් ගන්න. පොඩි දේවල් වලට විතරයි භාවිතා වෙන්නේ. ගොඩක් අය මම නෙවෙයි ගොඩාක් හොඳ දේවල් මේක හරහා සමාජයට දෙන ගොඩක් අය ඉන්නවා. නමුත් අර වගේ පිරිස වැඩි. ඉතින් ඒ නිසා ඔයාලා මේ ඔයාලා පරිශීලනය කරන අය අනිවාර්යෙන් මේක නිවැරදිව අවබෝධ කරගෙන මේකේ තියෙන හොඳ දේ ගන්න පුරුදු වෙන්න ඕන. හරිද? එතකොට තමයි මේවෙන් ප්‍රයෝජනයක් ගන්නවා වෙන්නේ. එහෙම නැති වුණොත් තමයි මේවා අපිට
කරදර වෙන්නේ. මේවා තහනම් කරන්න වෙන්නේ අන්න එහෙම වුණොත්. හරිද? ඒ හින්දා මතක තියාගන්න මේ දේවල් වලින් ප්‍රයෝජනයක් ගන්න ඔයාලා අනිවාර්යෙන් මේක නිවැරදිව අවබෝධ කරගෙන බලන්න ඕන. ඉතින් ඔයාලට කොහොමත් අනාගතයේදී මම කතාව පටන් ගත්තේ එතෙන්ට අනාගතයේදී අනිවාර්යෙන් ඉගෙන ගන්න වෙන්නේ ගොඩක් අන්තර්ජාලය හරහා. අපේ රටේ මේක අලුත් වුණාට අර කිව්වා වගේ ගොඩක් ලෝකේ අනිත් රටවල් වලට මේක අලුත් නෑ ඇත්තටම ගොඩක් රටවල් වලට. ඒ හින්දා ඒක තමයි ඉගෙන ගන්න තියෙන ලේසිම ක්‍රමවේදය. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට ගෙදර ඉඳගෙන නිදහසේ Taman කැමති වෙලාවක දැන් මේ අපි කරන වැඩේත් එක්ක එකතු වෙන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. එතකොට ඔයාලට මේකත් එක්ක එකතු වෙලා නිදහසේ වැඩ කරන්න අවස්ථාව ඕන හැටි තියෙනවා. ඒ හින්දා ඔයාලා කරන්න ඕන මෙන්න මේ නිදහසේ ඉගෙන ගන්න පුළුවන් වාතාවරණයක් හදා ගන්න ඕන. දැන් ඔයාලා ලබන අධ්‍යාපනය තුල ඇත්තටම කල්පනා කරලා බලන්න නිදහසක් තියෙනවද නැහැනේ. නේ පන්ති ගිහුවොත් ඒ වෙලාවට යන්න ඕන. ඉස්කෝලේ ඒ වෙලාවට යන්න ඕන. මොනවා හරි වැඩක් කරනකොට ඒක ඒ වෙලාවට කරන්න ඕන. ඇත්තටම හරියට හිර වෙලා තියෙනවා. ඔයාලා හිර කරලා තියෙනවා. ඒතර ඔයාලා නිදහසේ හිතන්න වෙලාවක් නැහැ. නිදහසේ වැඩක් කරන්න වෙලාවක් නැහැ. නිදහසේ මානසික සුවයක් ලබන්න පුළුවන් ක්‍රියාවක්. එහෙම නැත්නම් අපි හිතමු සින්දුවක් අහන්නේ සින්දුවක් අහන්න වෙලාවක් නැහැ. හරි මොනවා හරි අපි හිතමු මොනවා හරි වින්දනයක් ලබන්න පුළුවන් මොකක් වැඩසටහනක් වෙලාවක් නැහැ. ඇයි? ඔයාලා හිර කරලා තියෙන්නේ. එතකොට මෙන්න මෙතනින් එහාට යන්න නම් අපේ අධ්‍යාපනය මීට වඩා දියුණු විය යුතුයි. ඒක තමයි මේ දැන් වේගෙන යන්නේ. කොරෝනා හරහා මොකක් හරි හරහා අපේ රටේ අන්තර්ජාලය භාවිත කරන ප්‍රමාණය අතන ගොඩක් වැඩි වුණා. ඒ හින්දා ඒක හරහා හොඳ සහ නරක දෙකක් තියෙනවා. මේක දෙපැත්තම තියෙනවා. එතකොට හොඳ පැත්ත ගන්නතොත් අනිවාර්යයෙන්ම මේක හරහා ලොකු ප්‍රගතියක් ඉස්සරහදී අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. නමුත් අවාසනාව තියෙන ගොඩක් අය හොඳ පැත්තට වඩා නරක පැත්තටයි යන්නේ. ඉතින් ඔන්න ඔය මතක් කිරීමත් එක්ක මම අද පොඩි කතාවක් අමතරව කතා කළා. ඒතර අද දවසේ ප්‍රෝග්‍රෑම් එක අවසන් කරනවා. ඒතර අද දවසේ ප්‍රෝග්‍රෑම් එකේදී මම ඔයාලට ගණිතයේ එක ප්‍රශ්න පත්‍රයේට මිනුම් තේමාව යටතේ ලැබෙන්න පුළුවන් පරිමිතිය හා වර්ගඵලය සම්බන්ධ ප්‍රශ්නයක් තමයි කතා කරේ. එතකොට මේ වගේ ප්‍රශ්නයක් ඔයාලට හදාන්න ලැබෙනවා. ඒ කියන්නේ මම මේ කතා කරපු ටිකෙන් අවබෝධ කරගෙන හදාන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි ඔයාලට ලැබෙන්නේ. ඒතර ඔයාලට තියෙන්නේ අන්නේ ප්‍රශ්නෙට උත්තර ලියලා පහලින් දැක්වෙන WhatsApp අංකයට ඔයාලා ලියපු උත්තරේ එවන්න ඕන. මම එවන විදිහේ ආයෙත් කියන්නම්. සමහර අය මේ වීඩියෝ මේකේ මේ ක්‍රමවේදය දැනට නොදන්නවා වෙන්න පුළුවන්. ඒ නිසා මම එවන විදිහේ ආයෙ කියන්නම්. එවන්න ඕන මෙහිමයි. ඔයාලා උත්තර ලියනකොලේ පහලින් තමන්ගේ නම, සම්පූර්ණ නම, පාසල, WhatsApp අංකය සටහන් කරන්න ඕන. සටහන් කරලා එවන්න. ඒතර ඔයාලගේ නමින් මම ගිණුමක් හදනවා. එතකොට මේ ගිණුමේ තමයි ඔයාලා එවන දේවල් ඔක්කොම තැන්පත් වෙන්නේ. එතකොට ඒ වගේම අපි කියලා තිනවා මේක හරහා ඔයාලට ලොකු තෑගි දිනා ගන්නත් පුළුවන්. ටිකක් ඉස්සරහට මේකත් එක්ක යනකොට මොනවා නැතත් ඔයාලට විභාගෙදී කිසිම කතාවක් නැතුව හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් මේකත් එක්ක එකතු වෙලා හිටියොත්. ඒක තමයි ඔයාලා ගන්න ලොකුම ජයග්‍රහණය. ඉතින් ඒ ජයග්‍රහණය ලබන්න ඔයාලා මේ වැඩසටහනත් එක්ක අඛණ්ඩව එකතු වෙන්න ඕනේ. වීඩියෝ එක මික්ස් කරන්නේ නැතුව හරියට පිළිවෙලට බලන්න ඕනේ. ඉතින් එහෙම කරොත් තමයි මේකෙන් ප්‍රයෝජනය ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි මේකෙන් අනිවාර්යයෙන්ම තව කෙනෙකුට ඔයාලා ෂෙයා කරන්න ඕන. එහෙම නැත්නම් මේ ගැන අඩුම ගන්න දැන් ඒසර් කියන channel එක YouTube එකේ කියලා search කරොත් ඔයාලට බොහොම පහසුවෙන් මේක හොයාගන්න මේ වීඩියෝස් හොයාගන්න පුළුවන්. මොකද ඒවා සමාන වෙන channel එකක් ඇත්තටම නැහැ. ඒ හින්දා ඒසර් කියන channel එක search කරලා ඔයාලට මේ දේවල් හොයාගන්න පුළුවන්. හරි. ඔන්න මේ මතක් කිරීම එක්ක මම එහෙනම් අද දවසේ program එකේ අවසන් කරනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලට ලැබෙන ප්‍රශ්නේ. එතකොට මෙන්න මේ ප්‍රශ්නේ ඔයාලා හදලා අර මම කිව්ව විදිහට උත්තර එවන්න ඕනේ. හරි. හැමෝම උත්තර එවයි. මේක බලන හැමෝම එකකින් ප්‍රයෝජනයක් ගනී කියන සුබවාදී බලාපොරොත්තුවත් එක්ක ඊළඟ දවසේ හෙට දවසේ මේ වැඩසටහනත් එක්ක ඔයාලා හා එකතු වෙන බලාපොරොත්තු වෙන අද දවසේ සමු ගන්නවා. ඔයාලා සියලු දෙනාටම තෙරුවන් සරණයි. සුබ දවසක්.